හොඳයි පන්ති ආරම්භ කරමු හැමෝටම අයිබෝවන් සුබ දවසක් අද දවසේ අපේ තේමාව බවට පත් වෙන්නේ දත්ත නිරූපණයේ අර්ථකථනය මූලික කරගෙන ඊට අමතරව ප්‍රතිලෝම සමානුපාත කියන පාඩම් එකකයක් අතුරින් ගණනය කිරීම ටික තමයි පුතේ අද දවසේ තේමාව වෙන්නේ විශේෂයෙන්ම මේක ටාගට් එක වෙන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලින් එකක් දත්ත නිරූපණයේ අර්ථකථනයෙන් ඉන්නේ ගොඩක් දුරට ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට ව්‍යුහගත රචනා කියන්නේ පැය දෙකේ පේපර් එකේ කෙටි ප්‍රශ්න 25 අරනහම තව ප්‍රශ්න 5කට උත්තර දෙන්න. අන්න ඒ ප්‍රශ්න 5ට තමයි ව්‍යුහගත රචනා ප්‍රශ්න 5 කියලා කියන්නේ. right. හොඳයි. අපි ඉස්සෙල්ලාම අද දවසේ තෝරගන්න ගැටලුව තමයි පළවෙනි පේපර් එක. ඒ කියන්නේ ඔයාලගේ තියෙන මුල්ම පේපර් එකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න වල තුන්වෙනි ප්‍රශ්නය. මේකෙම උත්තර ලියන්න වෙන කොටස් ලියන්න. තුන්වෙනි ප්‍රශ්නය. ගාන කියව ගන්න. කාලේ කියව ගන්න වෙන මෙහෙමයි ගාන මම උපසරණ ඇදලාම පෙන්නන්න තුන්වෙනි ප්‍රශ්නය වට ප්‍රස්ථාරයක් තියෙන්නේ ඒක දත්ත නිරූපණය කරලා තියෙනවා මෙන්න මේ විදිහට මෙතන 90යි වෑන් පෞද්ගලික වාහන මෙතන පයින් උතර බසේ මොකද්ද මේ පන්තියක සිටින සිසුන් සමූහයක් ඔවුන් පාසලට පැමිණෙන ආකාරයේ නිරූපිත වට ප්‍රස්ථාරයක් පාඩන්නේ පාසල් එන විදිය ළමයි මේ වට ප්‍රස්ථාරයෙන් දක්වලා තියෙන්නේ ප්‍රශ්නාංක 1 බලමු මොකද්ද පාසල් වෑන් රියෙන් පාසල් පැමිණෙන ළමයි ගන්න 12ක් නම් පන්තියේ සිටින මුළු ළමයි ගන්න කීයද මේ වෑන් රථ වලින් ඉස්කෝලේට එන ළමයි ගන්න 12යි නා මේ රවුම ඇතුලේ නිරූපණය වෙන මුළු ළමයි ගන්න කීයද කියලා. ඔතේ මේක හොයන්න වෙන්නේ මෙහෙමයි. හරිම සරලයි. මෙතන කොහොනේ කීයද? අංශක 90යිනේ. නේ. අංශක 90කින් ළමයි 12 දෙනෙක් නිරූපණය වෙනවා නම් අංශක 90කින් ළමයි කීයද? 12 දෙනෙක් නිරූපණය වෙනවා නම් මුළු රවුමම කියන්නේ අංශක 360. ඒ අංශක 360කින් ළමයි කී දෙනෙක් නිරූපණය වේද බලන්න පුතේ ඒක වැඩි කරනවා 360 ඕන්න සුළු වෙනවා මේ 90ට 90 ඒවා 1යි 360ට 90 4යි 12 4 47 එහෙනම් මේ මුළු රවුමෙන්ම නිරූපණය ළමයි ගන්න ළමයි 48 දෙනෙක් ප්‍රොබ්ලම් අංක 2 බසයෙන් පැමිණෙන ළමයි නිරූපණය කරන කෝණේ අංශක 120ක් නම් බසයෙන් පැමිණෙන ළමයි ගන්න කීයද බස් එකකින් එන එක මෙන්න මෙතන කොහොනේ අංශක 120යි නම් මෙතන ළමයි ගන්න කීයද? පුතේ මේ දෙලම බෙදන්න. මෙතනින්ම ගහන්න තුරුම්පු මේක. අංශක 90කින් ළමයි 12 දෙනෙක් නිරූපණය වෙනවා නම් මෙතන කොහොනේ අංශක 120නේ. අංශක 120කින් ළමයි කීයක් නිරූපණය වේද බලන්න 120ෙන් වැඩි කරනවා. සුළු කරන්න තුයි ඔබද තේකෝ. 90ට 30 ගොඩවල් 3යි 120ට 30 ගොඩවල් 4යි. 3ට 3 ගොඩවල් 1යි 12 3ෙන් බෙදුවාම 4යි 4 වරක් 4 16යි නේද එහෙනම් බස් එකකින් එන ළමයි ගන්න ළමයි කීයද 16 දෙනෙක් පුද්ගලික වාහන වලින් හා පයින් පැමිණෙන සිසුන් සමාන නම් පයින් පැමිණෙන ළමයි ගණන නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයට යන්නේ ඒ කියන්නේ මෙන්න මෙතනට එන කෝණයයි පුතේ මෙතනට එන කෝණයයි සමානයි දැන්ට නිකන් x කියලා දාගමු එහෙනම් මෙතන කෝණයක් x අපි අහන්නේ x කියගේ කීයද කියලා. කොහොමද හොයන්නේ? මෙන්න බලන්න මේ විදිහට. පුතේ අපි දන්න ඕනෑම ලක්ෂයක් වට අපිට කොහොමද සියල්ලගේ මේක අංශක 300. එහෙනම් මෙතනින් පටන් ගන්න. x එකතු කිරීම x එකතු කිරීම මෙතන 120යි. එකතු කිරීම මෙතන 90යි. මෙන්න මේ ටිකේ එකතුව පුතේ සමාන කරන්න 360. දැන් සරල සමීකරණයක් ගොඩ නැගිනවා විශේෂලා අපි x වෙනවා. x එකතු කිරීම x කියන්නේ 2යි x. එකතු කිරීම 90යි 120යි 210යි. පුතේ සමානයි 360කට. මේ 210 60 ගෙනියන එතකොට මට එනවා 2x කියගේ සමානයි 360 අඩු කිරීම 210. දැන් එනවා 2x කියගේ 150යි. පුතේ x කියගේ ගන්න දෙපැත්තම දෙකෙන් බෙදෙනවා. ඔන්න දෙකට දෙක කැපිලා ගියා x කියගේ එනවා අංශක 75යි. කතාව අවසන්. x කියන්නේ 75යි. ඒ කියන්නේ පුද්ගලික වාහන වලින් එන අය නිරූපණය කරන කෝණය 75යි. එහෙනම් මෙතන කෝණයත් අංශක 70. හරි.
අවසාන ප්‍රශ්නේ. පුද්ගලික වාහන වලින් පැමිණෙන ළමයි පැමිණෙන සිසුන් 4 දෙනෙකු ඊළඟ මාසයේ සිට පාසල් වෑන් රථ වලින් පැමිණීමට අදහස් කරයි නම් එවිට පාසල් වෑන් රථ වලින් පැමිණෙන සිසුන් ගණන නිරූපණය කරන කේන්ද්‍රීකරණය කොහොමද? දැන් මොකද කරන්නේ? පුද්ගලික වාහන වලින් එන ළමයින්ගේ 4 දෙනෙක් ඒකේ එන්න බෑ කියලා හිතිලා බස් එකේ එන්න ඕනේ කියලා කිව්වා. 4 දෙනෙක් දැන් බස් එකේ එන්න යනවා. ඒතර දැන් මොකද වෙන්නේ? බස් එකේ ආවේ ළමයි 16 දෙනයිනේ. තව 4 දෙනෙක් ඔතනට එකතු වෙලා දැන් බස් එකකින් එන ළමයි ගන්න ළමයි 20 දක්වා වැඩි වෙනවා. ඒතර ඒ හා සමගාමී මේ කෝණෙත් වැඩි වෙන්න එපා. ඒතර ළමයි ගන්න වැඩි වෙනවා කියලා කෝණෙ වැඩි වෙනවා. ඒතර වැඩි වුණාම අලුත් කෝණෙ කීයද කියලා අහනවා මෙතනට. මෙතන තියෙන අලුත් කෝණෙ කීයද කියලා. ඔන්න ඕක වෙන විදිය බලන්න. ඒකටත් තුරුම්පුව මෙතනින්ම ගහනවා. ඒක කොහොමද? ළමයි 12 දෙනෙක්. ඕකේ අනිත් පැත්ත. හොඳද? අර ඉස්සෙල්ලා ගත්ත එකේ අනිත් පැත්ත. ළමයි 12 දෙනෙක්. ළමයි 12 දෙනෙක් අංශක 90කින් නිරූපණය කළා නම් ළමයි 12 දෙනෙක් අංශක 90කින් නිරූපණය කරා නම් දැන් මෙතන ළමයි කී දෙනෙක් ඉන්නවද? 20ක් ඉන්නව නේද? ළමයි 20 දෙනෙක් අංශක කීයකින් නිරූපණය වෙයිද කියලා බලන්න. ඒක 20න් වැඩි කරනවා. ඕන්න සුළු වෙනවා මේ බලන්න. 12ට 4 ඒවා 3යි. 20ට 4 ඒවා 5යි. 12 4 බෙදුවම 3යි 24 බෙදුවම 5යි. 3ට 3 ගොඩවල් 1යි. 90ට 3 ගොඩවල් 30යි. 30 5 වැඩි කරාම 105. ආන්න පුතේ. දැන් ළමයි ගන්න 4 දෙනෙක්කින් වැඩි වෙච්ච හින්දා මේ 120ට තිබ්බ කෝණය කීය දක්වා වැඩි වුණාද? අංශක 150 දක්වා. එහෙනම් කෝණයගේ අංශක 150. පැහැදිලි නේ? රයිට්. අහන්නේ වැන්නද? පුද්ගලික වාහන පැමිණෙන සිසු 4 දෙනෙක් ඊළඟ මාසයේ සිට පාසල් වෑන් රථ. පොඩ එන පොඩ වෙල කරලා. වෑන් රථට යහන්නේ. ඒතර මෙතන 4 නෙමෙයි සෝරි ඈ. මේක වෑන් රථ මම බස් එකකට ගෙනාරුනේ. වෑන් රථ වලින් එන්න පටන් ගත්තා. එතකොට මෙතන පිටිස තමයි පුතේ 4 දෙනෙක්කින් වැඩි වෙන්නේ. ඒතර 12යි 4යි 16ක් වෙනවා. ඒතර මේකම තමයි හදන්න තියෙන්නේ. මේ විදිහටමයි යන්න තියෙන්නේ. කිසිදු වෙනසක් නැහැ. අර 20 වෙනකොට 16 දාලා තියෙනවා. හැදුව මෙතන එක හරි ඔය විදිහට 20 වෙනකොට 16 දාලා. හරි ඈ. ඒතර මෙතන නෙමෙයි වෙනස් වෙන්නේ මෙතන. 12ක් දැන්ට ඉන්නවනේ වෑන් රථ. 12ක් කියන 4ක් ආවම 16 දෙනෙක් බවට පත් වෙනවා. මෙතන දැන් ඉන්න පිරිස 16 දෙනයි. ඒ අසමගාමී මෙතන කෝණයට මොකද වෙන්නේ කියලා අහන්නේ. අර විදිහටම හදන්න. ළමයි 12 දෙනෙක් අංශක 90කින් නිරූපණය වුණා නම් දැන් ළමයි ඔක්කොම 16 දෙනෙක් අංශක කීයකින් නිරූපණය වෙයි බලන්න 16 වැඩි කරනවා. 20න් වැඩි කරපු කමනට 16 වැඩි. සුළු කරන්න. 12ට 4 ගොඩවල් 3යි. 16ට 4 ගොඩවල් 4යි. 3ට 3 ගොඩවල් 1යි. 90ට 3 ගොඩවල් 30යි. 34 වැඩි කරාම අංශක 120. මෙතන කෝණේ අංශක 120යි. එහෙමයි. රයිට්. තියාගන්න. පේපර් එක පොතේම ලියාගන්න. මෙන්න කොහෙවත් ලියන්නේ. හොඳයි අපි යන්න යමු. ඊළඟ ප්‍රශ්න පත්‍රය අපේ පේපර් පොතේ සබරගමු පළාත. සබරගමු කියලා තියෙනවා. සබරගමු කියලා තියෙනවා. ආමත් ඔගේ සබරගමු රත්නපුර එහෙම යනකොට සමහර පාන්සල් වල එහෙම ගහලා තියෙන සබරගමු. right සබරගමු පළාත් ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා 4 වෙනි ප්‍රශ්නයට තමයි වට ප්‍රස්ථාර ගාන එන්නේ. මෙන්න ගන්න. එකසිය 50යි අංශක මුද්දර කෙටි එළියන්නේ ක්‍රීඩා මෙතන පොත් කියවීම මෙතන අංශක 70යි රූපවාහිනී පාසලක ශිෂ්‍යයන් 720කගේ 720ක් ඉන්නවා ළමයි. හොඳ මේ රවුම ඇතුලේ. ඕන වඩාත් කැමති විනෝදාංශය පිළිබඳ විශ්ලේෂණ තොරතුරු නිරූපණය කරන වර ප්‍රස්තාරය පහත් එක්වේ. තව එකක් දැන් කාලේ ගහන ඕකේ න PUBG ගහන්නේ. ඒක විනෝදාංශ. ඒක ඕකේ නෑ හොඳ. දැක්වේ. ඒ රූපවාහිනී නැරඹීමට කැමති පිළිස දැක්වෙන කේන්ද්‍රීකරණය කොන 70ද මුද්දර එකතු කිරීම දැන් මුද්දර එකතු කරන දැන් දන්නවත් මම දකිනවා. තාම තියෙනවා මුද්දර එකතු කරපුවා පාරණ කාලේ. ඒකතු කරනවාද කියලා මුද්දර කියන මොනවද කියලාද දන්නේ නැහැ. මුද්දර එකතු කිරීම හැකි පිරිස දැක්වෙන කේන්ද්‍රීකරණයේ කෝණය අංශ 150ක් තමයි මේකේ තියෙන එක කියන්නේ ඔය.
රූපවාහිනී නැරඹීමට කැමති ළමයි ගාන කීයද? මේ කියන්නේ අංශක 70යිනේ රූපවාහිනී නරඹන ළමයි ගාන. ඊතර අංශක 70 නිරූපණය ළමයි ගාන කීයද කියලා. ඔන්න බලහල ඒක වෙන විදිහේ. මේ රවුමේ ඔක්කොම කීයක් කියලාද පොතේ? 720ක්. මේ රවුමේ කෝණේ අංශක 360. ඕම් බලන්න එක මම ගහන විදිහ. අංශක 360කින් ළමයි 720ක් නිරූපණය වෙනවා නම් 360කින් ළමයි 720ක් නිරූපණය වෙනවා මෙතන තියෙන්නේ. අංශක 70ක් නේ. අංශක 70කින් ළමයි කී දෙනෙක් නිරූපණය බලන්න 70 වැඩි. සුරු කරන්න 70ට 71යි 720ට 70 වෙනවා 2යි දෙවරක් 70 100. එහෙනම් රූපවාහිනී බලන්න කැමති ළමයි 140ක් 140. ක්‍රීඩා කිරීමට කැමති ළමයි ගණන මුළු ළමයි පිරිස 4න් එකක් නම් ක්‍රීඩා කිරීමට කැමති ළමයි ගණන සොයා ඊට අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ රූප සටහන මත ලකුණු කර දක්වන්න. ක්‍රීඩා කරන්න කැමති ළමයි ගණන ඔයමු ඔක්කොම ළමයි 720න් මේකෙන් 4න් එකක් ක්‍රීඩා කරන්න කැමතිලු. මේකෙන් 4න් එකක් ගන්න 4ට 4 ගොඩවල් 1යි 720ට 4 ගොඩවල් තියෙනවා පුතේ. 180යි 180ක් නේ 180ක්. 181කින් වැඩි කරාම 180. එහෙනම් මේ ක්‍රීඩා කරන්න කැමති ළමයි ගන්න 180යි ළමයි 180. ඒතර මෙතනට අයිති කෝණය කීයද කියලා යහන්නේ. ඒකත් හොයන්නේ කොහොමද? මුළු දත්ත වලින් 4න් එකක් මෙතනට එන්න එපා. එහෙනම් මුළු කෝණයනොත් 4න් එකක් උතන්ට එන්න. මුළු කෝණය අංශක 360යි මේකෙන් 4න් එකක් උතන ඉන්නේ. ඒතර මේකෙන් 4න් එකක් කියන්නේ 4ට 4 1යි 360ට 4 90යි. පුතේ 91කින් වැඩි කරාම අංශක 90. එහෙනම් මෙතන කෝණය අංශක 90ක් වෙනවා. ඒක ලකුණු කරලා පෙන්නන්න. හරිම ලේසි. ඊළඟට පොත් කියවීමට කැමති ළමයි ගන්න නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය සොයන්න. පොත් කියවන්න කැමති ළමයි නිරූපණය කරන. මෙන්න මෙතන කෝණය හොයන්න. පුතේ ඒක දීලා නැහැ පේනවද? ඉතින් ඒක දාගන්නකො x කියලා. දන්නේ නැහැ මේක x කියලා දාගන්න. x එකතු කිරීම 70 එකතු කිරීම 150 එකතු කිරීම 90. ඔය කෝණ හතර එකතු අනිවාර්යෙන් කීයක් වෙනවද පුතේ අංශක? 360ට. අපි දන්න ඕනම ලක්ෂයක් කට කොන එකතු 360යි. දැන් බලන්න x දාන්න. 220යි. 310යි. සමානයි 360කට. පුතේ x කියාගේ ගන්න හරියම සරල දෙයක් කරන්න තියෙනවා. 360යි. මම අඩු කරනවා 310යි. ඉතින් මට x කියාගේ එනවා කීයද? අංශක 50යි. x කියන්නේ අංශක 50යි කියන පොත් කියවන්න කැමති ළමයි ගන්න නිරූපණය කරන කොන අංශක 50යි. අඩුවෙන්ම කැමති පොත් කියවන්න. right. ඊගාව ප්‍රශ්නය පොත් කියවන්න කැමති ළමයි ගන්න අහනවා කීයද? කෝණේ 50 නම් ළමයි කීයක් ඉන්නවද අහන්නේ. හරිද? මෙතනයි ළමයි ගන්න. මේක හොයන්නේ ඒකේ මේ තැනම මෙතනට බෙදන්න. මේ කියන ඕනම එකක් ගන්න පුළුවන්. මම මෙතනින් ගන්නත් පුළුවන් මෙතනින් ගන්නත් පුළුවන් ඕන එකක්. හොඳයි මම මේකෙන් ගත්තා. ඕකෙන් ගත්තත් එකමුත් වෙන්නේ. මම මුළු පිරිසෙන් ගන්නම්. මුළු පිරිස අංශක 360කින් අංශක 360කින් ළමයි 720ක් නිරූපණය වුණා නම් අංශක 360කින් ළමයි 720ක් මේ රවුම නිරූපණය වෙනවා නම් මෙතන කෝණේ අංශක 50යි. අංශක 50කින් ළමයි කීයක් නිරූපණය වෙයිද බලන්න 50න් වැඩි කරලා සුළු වෙනවා. මෙතනට 1යි 720ට 360ම 2යි දෙවරක් 50 100යි. ඕන්න එහෙනම් පොත් කියවන්න කැමති ළමයි 100ක් ඉන්නවා පොත් කියවන්න. පොත් කියවීමට කැමති ළමයි ගන්නට වඩා රූපවාහිනී නැරඹීමට කැමති ළමයි ගන්න සයන්. පොත් කියවන්න කැමති ළමයි ගන්නට වඩා රූපවාහිනී කැමති අනේක නැති දෙයක් නේ. 140න් 100ක් අඩු කරන්න ළමයි 40. ළමයි 40ක් ඉන්නවා පොත් කියවන්නට වඩා ටීවී බලන්න කැමති. හරි. එච්චර හදාගන්න ඒ ගන්න. ඊළඟ පේපර් එක බස්නායන පළාත් 2018 දෙවෙනි ප්‍රශ්නයට තමයි රූපරචනාවලින් වට ප්‍රස්ථාර ගාන ඇවිල්ලා තියෙන්නේ. කරලා ගන්න. දෙවෙනි ප්‍රශ්නය පළතුරු වවා ඇති ගෙවත්තක එක් එක් පළතුරු වගාව සහ බිම් ප්‍රමාණය වෙන් කර ඇති ආකාරය පහත වට ප්‍රස්ථාරයේ දෙන්න. පළතුරු වගාවක් පිළිගන්න. වැඩිපුරම තියෙන්නේ කෙහෙල්. එසේ. හරි.
240යි අංශක. ඊළඟට අඹ 120යි. අංශක 20යි sorry. ඊට පස්සේ අන්නාසි අංශක 60ක කෝණයක්. ඊළඟට මදි නෙමෙයි මිදි. මිදි. අන්නාසි අඹ right. අඩුවෙන්ම වගා කර ඇති පළතුරු වර්ගයේ මිදි. අපි මෙයාව කෝණෙත් හොයාගමු කෝකට. උතර ඒක දේශි ගාන හදාගෙන. 240යි 300යි 320යි මෙතන 40යි. මිදි නෙමෙයි. මෙතන 40යිනේ එතකොට එන්නේ. අඹ තමයි අඩුවෙන්ම වගා කරලා තියෙන්නේ. අඹ හා කෙසෙල් වගා කර ඇති බීම් ප්‍රමාණය අතර අනුපාතය. එතන ඒක කොහොමද? අඹ හා කෙසෙල් අතර අනුපාතය. අඹයි කෙසෙල් අතර අනුපාතය ගන්න කෝණ පාවිච්චි කරන්න. හොඳ අඹ වලට කෝණේ අංශක 20යි. කෙහෙල් කෝණේ 240යි. ඔන්න 20 240 සරල කරන්න දෙපැත්තම 20 බෙදලා. 20 20 එකයි 240 20 12යි. අනුපාත 1:12. අනුපාත 1:12. කෙසෙල් වගා කර ඇති කොටස ගෙවත්තේ මුළු භූමි ප්‍රමාණය කුමන භාගයයි? හරි කොහොමද යන්නේ? මුළු භූමි ප්‍රමාණය මේ රවුමෙන්මනේ 360යි. 360න් කෙසෙල් වගා කරලා තියෙන අංශක 240ක. 300න් 240 සරල කරන්න උඩට දෙකම 120ෙන් බෙදත හැකියි. 240ට 120 2යි 360ට 120 3යි. උත්තරේ 3න් 2යි. මුළු භූමි ප්‍රමාණයෙන් 3න් 2ක් කෙහෙල් වවලා තියෙනවා. ගෙවත්තේ මිදි වගා කර ඇත්තේ වර්ග මීටර 60ක භූමි ප්‍රමාණයක නම් ගෙවත්තේ මුළු වර්ගඵල. මිදි වවලා තියෙන්නේ වර්ග මීටර 60ක. එහෙනම් ගෙවත්තේ මුළු වර්ගඵලය අහම කීයද? ඔන්න බලන්න අද මිදි වවන ප්‍රමාණය නිරූපණය කරන අංශක 40කින්. ඔන්න අංශක 40කින් වර්ග මීටර 60ක් නිරූපණය වෙනවා නම් අංශක 40කින් වර්ග මීටර 60ක් නිරූපණය කරනවා නම් මුළු රවුමම අංශක 360කින් වර්ග මීටර කීයක් නිරූපණය වෙයිද බලන්න. 360. සුළු වෙනවා 40ට 41යි 360ට 49යි 6 වරක් 9යි 57. එහෙනම් මුළු භූමි ප්‍රමාණයේ ඉඩමේ වර්ග මීටර 540. අන්නාසි වගා කළ බිම් ප්‍රමාණය කොහොමද? ද්‍රව්‍ය ලක්ෂණ 5 අන්නාසි. මේ තියෙන අංශක 60යි අන්නාසි උඩ මෙතනට අයිති භූමි ප්‍රමාණය කීයද? මේකෙම ගන්න. අංශක 40කින් වර්ග මීටර 60ක් නිරූපණය වෙනවා නම් මෙතන කෝණේ අංශක 60යි. අංශක 60කින් වර්ග මීටර කීයක් නිරූපණය වෙයිද බලන්න. 60න් වැඩි. සුළු වෙනවා. මේ බිඳුවට මේ බිඳුව කපා. 4ට 4 ගොඩවල් 1යි. 60ට 4 ගොඩවල් 15යි. 15 සරක් 6 90යි. ඔන්නයි. 15 සරක් 6 90යි. ඒ කියන්නේ අන්නාසි වගා කරන භූමි ප්‍රමාණය වර්ග මීටර කීයද? වර්ග මීටර 90ක භූමි ප්‍රමාණය. පැහැදිලිද? right. හදාගන්න ඒක ආන්න. අවසාන ගාන දත්ත නිරූපණයේ අර්ථකථනය පාන. අන්තිම පේපර් එකේ විභාග රචනා ප්‍රශ්නවල පස්වෙනියට තියෙන ගාන. විභාග රචනා ප්‍රශ්නවල පස්වෙනි ගාන. හරි ප්‍රශ්නාංක 5. ප්‍රදර්ශන භූමියක් තුල ABCD ප්‍රදර්ශන කුටි 4ක් නැරඹීමට පැමිණි නරඹන්නන් සංඛ්‍යාව ඇසුරෙන් පහත වට ප්‍රස්ථාරය ඇද ප්‍රදර්ශන කුටි ඔන්න තියෙනවා මෙතන කෝණේ දන්නේ නැහැ මෙයා 150යි මෙතන 100යි මෙතන 70යි මේ A ප්‍රදර්ශන කුටිය මෙතන B මෙතන C මෙතන D. හරි. ප්‍රෝමෙලක් අංක 1. B කුටියට පැමිණි නරඹන්නන් සංඛ්‍යාවට අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය මේ x යනවා. දැන් දන්න කතන්දරේනේ. දන්න ඕනෑම ලක්ෂයක් වටා කෝණ සියල්ලගේම එකතුව පුතේ කීයද? 360. එහෙනම් මේ හතර එකතුව සමාන කරන්න 360කට. සමාන කරලා x හොයමු අපි. x ධන 250යි 320යි සමානයි 360කට එන x යගේ ගන්න 360න් මෙන්න මේ 320 අඩු කරලා දාන්න
එතකොට එනවා පුතේ මට x යගේ කීයද අංශක 40යි. x යන අංශක 40. ඊළඟට රෝම ඉලක්කම් අංක 2 මොකක්ද අහන්නේ බලන්න. B කුටියට පැමිණි නරඹන්නන් ගාන 200 නම් මෙම කුටි හතරේම නැරඹීමට පැමිණි නරඹන්නන් ගාන. B මෙතනට අයිති පිරිස 200යි නම් මුළු පිරිස අහන කීයද? හරිම ලේසි. දැන් මෙතන කොහොනේ අංශක 40යි කියලා හොයාගත්තා නේද? ඔන්න බලන්න හතර විදිහේ මේ එකම තරකේ. අංශක 40කින් 200ක පිරිසක් නිරූපණය වෙනවා නම් මුළු රවුමෙන්ම නිරූපණය වෙන පිරිස හොයන අංශක 360කින් කීයක් ඉන්නවද බලන්න. මේක 360 වැඩි කරනවා. සුළු නමේ 40ට 40 ගොඩවල් එකයි. 360ට 40 ගොඩවල් තියෙනවා 9ක්. මේ 9 200න් වැඩි කරාම 9 වරක් 200 1800. එහෙනම් මේක ඇතුලේ ඉන්න ඔක්කොම පිරිස 1800ක්. B කුටියේ නැරඹීමට පැමිණි නරඹන්නන්ගේ 80ක් පාසල් සිසුන් වේ. එම කුටියේ නැරඹීමට පැමිණි පාසල් සිසුන් නොවන නරඹන්නන් ගාන කීයද? උතර මේ B කුටියේ නරඹන්න ආපේ උන්කෝ 200ක් ඉන්නවනේ. උන්ගෙන් පුතේ 80ක් පාසල් සිසුන්. පාසල් සිසුන් නොවන පිරිස කීයද කියලා අහන්න. හරි ලේසි. 80ක් පාසල් සිසුන් නම් ඔය ආප් පිරිසෙන් 20ක් පාසල් සිසුන් නෙමෙයි. ආප් පිරිසෙන් 20ක් පාසල් සිසුන් නෙමෙයි. ආප් පිරිසෙන් 20ක් බලන්න කීයද කියලා. මේකෙන් 100න් 20ක් තුන වෙනවනේ. බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. දෙවරක් දෙක 4යි. මේ බිංදු අගට දානවා. කීයද පුතේ? 40. එහෙනම් මේ B කුටිය නරඹන්න ආව පිරිසෙන් 20ක් පාසල් සිසුන් නෙමෙයි. B කුටිය බලන්න ආව 200න් 20ක් කියන්නේ කීයද කියලා බැලුවා. උත්තරේ 40යි කියලා. එහෙනම් ඒ ආව පිරිසෙන් 40ක් පාසල් සිසුන් නෙමෙන කන. අන්තිමේ ප්‍රදර්ශන නැරඹීමට පැමිණි මුළු නරඹන්නන් ගන්න ඒ කුටිය නැරඹු ගණනමෙන් 6 ගුණයක්. 6 ගුණයක්. මේ ඒ කුටිය නරඹුවාගේ 6 ගුණයක් මුළු පිරිස. දන්නේ නරඹන්නන්ගෙන් අහමු ඔය තෝරාගත් අය C කුටිය නැරඹුව හැකි වීමේ සම්භාවිතාව. අහමුළු දෙකක් තෝරාගත්තොත් ඌ C කුටිය නැරඹුව හැකි වීමේ සම්භාවිතාව. දෙකේදී අපේ මේක වැඩක් නැහැ මේ කෝණේ පුළුවන් ඒක හොයන්න අපිට ගන්න. ඒතර මේ අහමුළු දෙකක් තෝරාගත්තොත් ඌ C කුටිය නැරඹුව වේගින් වීම සම්භාවිතාව. හරි ලේසි. මුළු පිරිස හොයන්න ඕනේ නෑ. පිරිස අවශ්‍ය නැහැ. කෝණෙම ගත්තනේ. මුළු කෝණය 360යි. හරිද? C ටයි කෝණය 150යි. 360 150යි. සරල කරාම අර මුළු පිරිස හොයලා එන අගේම තමයි එන්නේ. කෝණය කියම ගහන්න. සුළු කරන්න. උඩ යටයි දෙකම පුතේ මට පුළුවන් 30ෙන් බෙදන්න. එතකොට 150 30ෙන් බෙදුවම 5යි. 360 30ෙන් බෙදුවහම 12යි. ඔන්න තියෙන උත්තරේ 12න් 5යි. ඒතර හාමුදුරුවෝ තෝරාගත්ත එකෙක් අපේ අහනවා තෝරන්නේ ඔබ C කුටිය නැරඹුවද? එහෙම C කුටිය නරඹපු එකෙක් වීමේ සම්භාව්‍යතාවය 12න් 5. කියන්නේ 12 දෙනෙක් තෝරගත්තොත් අනිවාර්යෙන් 5 දෙනෙක් C කුටියට ගිහින්. ඔන්නෝමයි. පස්වෙනි ගානට හදාලා උත්තර ටික හදා ගන්න. ඊළඟ ප්‍රතිලෝම සමානුපාත වලට යමු. right ඒ පේපරේ පළවෙනි ගාන බලන්න. අපි මේ දැන් හදපු ගාන පස්වෙනි ගානනේ. මේ පේපරේම පළවෙනි යට තියෙන ගාන ප්‍රතිලෝම සමානුපාත. අද ඒකත් එක තේමාවක්. බලමු මේකින් ගණන් ටික හදන්න. මතක් කරගමු. right ප්‍රශ්න අංක 1. වගාබිමුක බිමක් සැකසීමට මිනිසුන් 8 දෙනෙකුට දින 6ක් ගත වේ. එම කාර්ය නිම කිරීමට එක් අයෙකුට ගතවන දින ගාන. එක් අයෙකුට ගතවන දින ගාන කියන්නේ පුතේ මුළු කාර්ය ප්‍රමාණය. ඒ මුළු කාර්ය ප්‍රමාණය කොහොමද හොයන්නේ? වැඩ කරපු මිනිස්සු ගාන වැඩි කරනවා වැඩ කරපු දින ගාන. ඒතර මිනිස් දින වලින් ඉන්නේ ඒක මිනිස්සු 8 දෙනා දින 6ක් වෙනවා. 6 වරකට 48යි. ඒතර එහෙනම් එක මිනිහෙක් මේ වැඩේ කරා නම් දවස් 47ක් උට යනවා. තවත් විදිහකට කියනවා මෙතන තියෙන මුළු කාර්ය ප්‍රමාණය මිනිස් දින 47යි. ඊට වගාබිම මෙන් 3 ගුණයක් විශාල වූ බිමක්. සැකසීමට මිනිස්සු 16 දෙනෙකුට දින කීයක් ගත වෙන්නේ? මේ වගේ 3 ගුණයක්. මේ 48 එකක්. ඔය වගේ 3ක්. මේක 3ෙන් වැඩි කරා. 3 වරක් කරා 24යි. 4 දානවා දෙකක් විතර. 3 වරක් 4 12යි 2යි 14යි. 144ක භූමි ප්‍රමාණයක්. මේ වගේ 3 ගුණයක්. මේක 48ක් කියන්නේ මෙහෙම කියලා හිතන්නකෝ. මේ 48ක්. ඒ වගේ 3 ගුණයක් කරා. ඒ කියන්නේ 144.
වැඩ කරන්න 144ක වැඩ ප්‍රමාණයක් කරන්න මිනිස්සු 16 දෙනෙකුට යන දින ප්‍රමාණය ගන්න. ඒක 16 නේ. මුළු කාර්ය ප්‍රමාණය බෙදන්න වැඩ කරන මිනිස්සු ගාන 16. එතකොට එනවා sorry 8යි 8 වර 6 වර 44 නෑ 16 වරක් 6 නෑ 16 වරක් 9 54 4 දාන 5 කිලෝ 9 ඔන්න එනවා උත්තරේ දින 9 දවස් 9 කියන්නේ මේෂයෙකුගේ දිනක වැටුප රුපියල් 1500 න එහි දෙක කොටස සඳහා කාර්ය වෙනුවෙන් වැටුප් සඳහා වැය වෙන මුදල සොයන්න මෙච්චරයි කරන්න තියෙන්නේ මිනිහෙක්ගේ දවස් වැටුප 1500 නම් ආන් ඒක වැඩි කරන්න වැඩ කරන මිනිස්සු ගාන 16 වැඩි කරන්න උන් වැඩ කරන දින ගාන 9 මේ 16 9 වැඩි කරනවා වෙනුවට ඕන කෙටි වැඩි කරත හැකි මුළු මිනිස් දින ගානේ වැඩි කරා නම් ආයි 16 9 වැඩි කරන්න අවශ්‍යතාවයක් නැහැ එතකොට ඒ කියන්නේ 16 9 වැඩි කරාම ඉන්නේ 144 නේ යන මුළු මුදල හොයන්නේ මොකද කරන්න ඕනේ එක මිනිස්සෙකුට ගෙවන ගාන වැඩි කරන්න එතන තියෙන මුළු කාර්ය ප්‍රමාණය 144 න් එතකොට යන වියදම 1500 144 වැඩි කර 15 රක් අතර 60යි විදුලි දාන 6ක් ඇතුළේ 15 රක් අතර 60යි 66 66යි 6 දාන 6ක් ඇතුළේ 15 රක් එක 15යි 6යි 21යි මේ බිඳු දෙක අකට දානවා මෙන්න අර වියදම අනියයට ඇරෙනවා කීයද රුපියල් 216000ක් යනවා වැඩි කියා කරන රුපියල් 216000ක වැඩ සිද්ධ වෙනවා එහෙනම් B part එක හදන්න බෑ ඇයි අපිට අදාළ නැහැ ඒක කළා හරි ඒක වෙනම කරා පියාගන්න ඊළඟට ඊට කලින් පේපර් එකේ ව්‍යුහගත රචනාවල තුන්වෙනියට තියෙන ප්‍රශ්නේ ඊට කලින් පේපර් එකේ බස්නාහිර පළාත්ම තමයි ඒකත් බස්නාහිර පළාත් 2018 කොහෙද right ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ හොඳයි මම මේක මම හිතුවේ එහෙම හම්බෙන්නේ මම නෝනේ හරි දේසි පුතේ ටක් කරලා දැන් මේක දිනකට පැය 6 භාගයෙන් වැඩ කරන මිනිසුන් 3 දිනකට තාප්පයක් බැඳ නිම කිරීම දින දෙකක් ගත වෙනවා තාප්පය බැඳ නිම කිරීම අවශ්‍ය මිනිස් පැය ගන්න ප්‍රමාණය මිනිස් පැය ගන්න. ඒතර ඒක හොයන්නේ ඔය ටික ඔක්කොම වැඩි කරන්න. වැඩ කරන මිනිස්සු ගන්න. මිනිස්සු 3 දෙනායි. වැඩ කරන දින ගන්න දින දෙකයි. දවසකට පැය 6 ගන්න. ඔය ටික වැඩි කරන්න. මිනිස්සු 3 දෙනෙක් දවස් දෙකක් දවසකට පැය 6 ගන්න වැඩි කරනවා. ඒතර ඔය 3 දෙනා ටික වැඩි කරාට පස්සේ මුළු කාර්ය ප්‍රමාණය මිනිස් පැය වලින්ම ලැබෙනවා. 3 වර 2 6යි 6 වරක් 36යි. මෙතන තියෙන මුළු කාර්ය ප්‍රමාණය මිනිස් පැය 36යි. දිනකට පැය 9කින් වැඩ කරන මිනිසුන් දෙදෙනෙකුට මෙම කාර්ය මෙතනකට ගත කරන කාලය දිනකට පැය 2 ගන්න නේ. දිනකට පැය 9 ගන්න. දිනකට පැය 9 ගන්න වැඩ කරන මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. හරි 9 වරක් 2 18යි. ඒතරේලා මිනිස්සු දෙන්න එක දවසකට 18ක් වැඩ ඉවර කරනවා. එහෙනම් මේ විදිහට වැඩ කරොත් එහෙනම් මේ වැඩ ප්‍රමාණය ඉවර කරන්න කොච්චර කාලයක් යනවද? අර පට්ට ලීසිනේ. මේ 36 මුළු කාර්ය ප්‍රමාණය බෙදන්න මේ දවසකට ඉවර වෙන වැඩ ප්‍රමාණය 18යි. උත්තරේ දින දෙකකින් වැඩ ඉවරයි. දවස් දෙකකින් වැඩ ඉවරයි. ඕන ඔච්චරයි. හදාගන්න.
හරි ඒ පමණයි. එතන මේ අද තෝරගෙන තියෙන තේමාව යටතේ අපේ පේපර් පොතේ තියෙන ගැටලු ටික ඉච්චරයි. ඔන්න ඒ ටිකත් ඉවරයි. බලන්න ලස්සනට පිළිවෙලට දීලා තියෙන කාලසටහනට අනුව වැඩ ටික යනවා පුතේ. මගේ පැත්තෙන් වෙන වැඩ ටික ලස්සනට වෙනවා. ඔයාලගේ පැත්තෙන් කරන්න ඕන වැඩ ටිකත් ඔය පැත්තේ ඉඳලා පිළිවෙලට කරගෙන යන්න. හරි එහෙනම් මම අදට මෙතනින් අවසන් කරනවා. අමතක කරන්න එපා. ලබන මාසේ ඔයාලට අගෝස්තු මාසේ නම් වෙන්නේ ප්‍රශ්න පත්‍ර මාසෙ විදියට. දැන් මේ මාසේ රිවිෂන් මාසය අගෝස්තු කියන්නේ ප්‍රශ්න පත්‍ර මාසය. ඒ කියන්නේ මේ මාසේ මේ අපි අරගත්ත දැනුම පාවිච්චි කරලා ලබන අගෝස්තුව අපි ප්‍රශ්න පත්‍ර වලට ඒ සියල්ල කලවමේ හදන ප්‍රශ්න පත්‍ර වලට මුහුණ දෙන්න සූදානම් වෙනවා. ඉතින් ඒකද සැලසුමකට අනුවයි මේ වැඩ ටික සිද්ධ වෙන්නේ. මම හිතනවා දරුවෝ විදියට ඒ ටික ලස්සනට ක්‍රියාත්මක කරයි කියලා. එහෙනම් පුතේ අදට අපි මෙතනින් සමුගමු. ඊළඟ දවසේ නැවත ගණන් පන්තියත් එක්ක මුණ ගැහෙමු. හෙට වෙලාව වෙනසක් වුණොත් කියන්නම්. උදේවරුේ පුළුවන්කමක් තිබ්බොත් දාන්න. නැත්තම් තියෙන වෙලාව මොකක් හරි කරමු. right මොකක් කරන්නේ මේ ගණන් කරමු. එහෙනම් අදට ඇති. හැමෝටම ආයිබෝවන්.